නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. තෙරුවන් සරණයි හැම දිනාටම. මේ වෙලාවෙත් අපි සූදානම් වෙන්නේ මේ ප්‍රඥා රූපවාහිනී නාලිකාව ඔස්සේ තවත් අපේ ධර්ම සංഭാෂණයකට එකතු වෙන්න. ඉතින් අපි මේ ධර්ම සංഭാෂණේ යම් මුල් කොටසක් මීට පෙර අපි කතා බහ කළ බව ඔබ දන්නවා. එහිදී අපි අවධානයට ලක් කරගත්තේ අධ්‍යාත්මික දියුණුව කියන කාරණේ. එතකොට එහිලා අප මතක් කළ කාරණා නැවත මම සාරාංශ වශයෙන් මතක් කරන්න කැමතියි. මිනිස්යාගේ දියුණුව කියන දේ අපි නිතරම කතා කරන දෙයක්. දියුණු වෙන්න ඕන, දියුණු කරගන්න ඕන, මීට වඩා දියුණු වෙන්න ඕන. අපි ඔය දියුණුව කියලා දෙයක් අපි නිතරම කතා කරනවා. ඉතින් ඒක සමහරට සංවර්ධනය කියන ලොකු වචනයක් අපි සමහර වෙලාවට පාවිච්චි කරනවා. ඔය වගේ. එතකොට දියුණුව කියන්නේ මොකද්ද? සංවර්ධනය කියන්නේ මොකද්ද? කියලා අපි කොච්චර දුරට සාකච්ඡා කරලා තියෙනවද? හැබැයි දියුණුව හැබැයි සංවර්ධනය මොකද්ද කියලා අපි තේරුම් අරන් තියෙනවද? අන්න ඒ දේ දිහා බුදුදහම පැත්තෙන් අපි විමසා බැලීමක් මේ ධර්ම සංഭാෂණයේදී අපි කරන්නේ. එතකොට මේ දියුණුව නැත්නම් අධ්‍යාත්මික දියුණුව, ලෞකික දියුණුව කියලා අපිට මේක තේරුම් ගැනීමේ පහසුව සඳහා වෙන් කරගන්න පුළුවන්. අපි එදා ඒ කොටස ටිකක් සාකච්ඡා කළා, ඔබට මතකයි. ලෞකික දියුණුව කිව්වම ඒකෙන් අදහස් කරන්නේ අපි මේ ලෝකේ ජීවත් වෙනකොට අපිට අවශ්‍යතා තිබෙනවා. මූලික අවශ්‍යතා ගත්තොත් සාමාන්‍යයෙන් බුදුදහමේ 4කින් පෙන්නනවා. පාලි වචන වලින් අපි කිව්වොත් චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලාන ප්‍රත්‍ය කියලා. ඒක ටිකක් විස්තර ඇතුව කිව්වොත් අපි හැමෝටම ඇඳුමක් අවශ්‍යයි. මොකටද ඇඳුමක්? මූලික වශයෙන් අපි මිනිස්සු විලිවසා ගැනීමට, ඒ වගේම මැසි මදුරු ඔදුරු වලින් බේරෙන්න, සීතෙන් රස්නෙන් බේරෙන්න, නොඑක් විදිහට මේ ශරීරය ආරක්ෂා කරගන්න අපි ඇඳුමක් අඳිනවා. ඒක අවශ්‍යතාවයක්, මූලික අවශ්‍යතාවයක්. ඊළඟට පිණ්ඩපාත කියන එකෙන් අදහස් කරේ ආහාරයක් අපිට අවශ්‍යයි. මේ කයේ කායික ශක්තිය, ශරීරයේ ක්‍රියාකාරීත්වය, නිරෝගීකම, කයේ පැවැත්ම, මෙන්න මේවා වෙනුවෙන් ආහාර පාන ටිකක් අපිට අවශ්‍යයි. ඒක මූලික අවශ්‍යතාවයක්. කවුරුත් දන්නවා ඒක අත්‍යවශ්‍ය දෙයක් කියන එක. ඊළඟට සේනාසන කියලා කියන්නේ අපිට සාමාන්‍ය නවාතැනක් අවශ්‍යයි. සාමාන්‍යයෙන් සතුන්ට වගේ අපිට සාමාන්‍ය පරිසරය තුල ජීවත් වෙන්න බෑ. ගහක් යට ජීවත් වෙන්න අමාරුයි. ආවරණය කරගත්ත කිසියම් නිවාසයක්, නවාතැනක් අවශ්‍යයි. සේනාසන කියලා අපි ඒක කියන්නේ පාලි භාෂාවෙන්. ඊළඟට 4 වෙනුව ගිලානපච්චේ වේසජ්ජ පරික්කාර කියලා වචනයකින් හඳුන්වන අපේ ලෙඩ රෝග වලට බේත් ටිකක්, ඒ වගේම අපිට තව භාණ්ඩ හා සේවා ටිකක් අවශ්‍යයි. අපේ ඔය කියන දේවල් ටිකම පවත්වගෙන යන්න. දැන් කය පවත්වගෙන යන්න තමයි අපි බෙහෙත් ගන්න. කය ලෙඩ වෙනවා. ඒ සඳහා එතකොට බේසජ්ජ ඖෂධ වගේ දේවල් අවශ්‍ය වෙනවානේ. ඊළඟට අපේ මේ යන්ත්‍රෝපකරණ උපකරණ පවා ලෙඩ වෙනවානේ ඉතින්. එතකොට ඒකටත් අපිට යම්කිසි සේවාවක් අවශ්‍යයි. ඒ විදිහට ගහකොළ වුණත් අපි හිටවන දේවල් සමහර වෙලාවට ලෙඩ රෝග වලට ගොදුරු වෙනවා. එතකොට ඒවට අවශ්‍යයි මේ ඒකයි මේ බෙහෙත් සහ පැවැත්මට අවශ්‍ය භාණ්ඩ හා සේවා.
බේසජ්ජ පරික්කාර කියන වචනේ යෙදිලා තියෙනවා. ගිලාන පච්චේ බේසජ්ජ පරික්කාර කියලා ඔහොම වචන 3ක් යෙදිලා තියෙනවා. අපිට තේරෙනවා මේ මොනවාද මූලික අවශ්‍යතා කියලා. එතකොට මේ මූලික අවශ්‍යතා සම්පාදනය කරගෙන ඒ සම්පාදනය කර ගැනීමේ ක්‍රියාවලිය, ඒ පරිභෝජනය කිරීමේ ක්‍රියාවලිය මේ ටික තමයි අපි ලෞකික ජීවිතය කියලා කියන්නේ. තවත් ඕකට එකතු වෙන්න පුළුවන් පුද්ගල සම්බන්ධතා, සමාජ සම්බන්ධතා කියන ඒවා අපිට අවශ්‍යයිනේ. මානසිකව අවශ්‍යයි. තනියම හුදකලාව ජීවත් වෙන්න අමාරුයි. එතකොට තව කෙනෙක් එක්ක සම්බන්ධ වීමේ අවශ්‍යතාව පැන නගිනවා. කණ්ඩායම් ගත වෙන්න, යුගල වෙන්න, එහෙම නැත්නම් යම් කණ්ඩායමකට ඇතුල් වෙලා. එතකොට ඔන්න සමාජ සම්බන්ධතා කියලා තවත් කාරණයක් මතුවෙනවා. ඒකත් ජීවිතයේ යම් අවශ්‍යතාවයක් හැටියට මතුවලා එනවා. එතකොට ඒ සම්බන්ධයෙන්ුත් අපි යම් ක්‍රියාකාරකම් කරනවා. ওই වගේ දේවල්. ඊළඟට අපි කතා කළා පරිසරය. අපි ජීවත් වෙන වටපිටාව එය අපිට අවශ්‍ය වෙන පරිසරයක්, වටපිටාවක් ගොඩනගා ගන්න. ඒකටත් අපිට යම් කිසි වැඩ කොටසක් තිබෙනවා. මේ සමස්තය එකතු කරලා ගත්තම තමයි අපි ලෞකික අංශය කියලා කියන්නේ. ලෞකික පැත්ත. ඉතින් ඕක දියුණු කරගන්න අපි හරියට මහන්සි ගන්න. පුළුවන් තරම් වැඩි කරගන්න. ඒ ලෞකික දේවල් වල තියෙන පහසුකම්, සැප පහසුකම් වැඩි කරගන්න කවුරුත් ලොකු උත්සාහයක දරනවා. ඉතින් ඒවා වැඩි වෙන එක තමයි හුඟක් අය දියුණුව කියලා කියන්නේ. ලෞකික දියුණුව කියලා කියන්නේ. ඉතින් ඒවා දියුණු කර ගැනීම අනවශ්‍යයි කියලා බුදුදහම කියන්නේ නැහැ. දියුණු කර ගැනීම අවශ්‍යයි. පහසුකම්. නමුත් ඔතෙන්දී අපි එදාත් කතා කළ ආධ්‍යාත්මික දියුණුව කියන කොටස සම්බන්ධ නොවුනොත් අපි ඔය ලෞකික වශයෙන් කරන්න යන දියුණුව එක් පැත්තකින් අසාර්ථක වෙනවා. එක් පැත්තකින් අසාර්ථක වෙනවා. අනිත් පැත්තෙන් ඒකෙන් අපි ගන්න බලාපොරොත්තු වෙන සුවය, සහනය, සැනසීම ඒක ගන්න බැරුව යනවා. ඒක නිසා මේ ලෞකික දියුණුව අධ්‍යාත්මික දියුණුව මත පදනම් වෙලා ඉදිරියට ගත්තොත්, ඉදිරියට ගෙනිච්චොත් අපිට ලෞකික පැත්තෙන් අපි ලබන දියුණුව, සහනය ලබා ගන්න පුළුවන්. අධ්‍යාත්මික දියුණුවේ තියෙනවා අංශ 3ක් අපි කතා කරා. අජ්ජත් කියන වචනේ අපි කතා කරා. අධ්‍යාත්මික දියුණුව කියන්නේ මොකක්ද කියලා. තමන් වශයෙන් ගත්තම තමන්ගේ මූලික පෞරුෂ අංශ 3. පුද්ගල පෞරුෂයේ අංශ 3ක් අපි ප්‍රකට කරගෙන තියෙනවා. එකක් තමයි චර්යාත්මක අංශය. අනික අපි කතා කරා චිත්තාවේගී අංශය, අනික බුද්ධිමය අංශය. මේ තුනේ එකතුව තමයි පුද්ගල පෞරුෂය කියලා කියන්නේ. චර්යාත්මක අංශය අපි කලින් පැහැදිලි කරා. අපේ කායික හැසිරීම, වචන භාවිතය, ද්‍රව්‍ය භාණ්ඩ වස්තු පරිහරණය, පුද්ගල සම්බන්ධතා පැවැත්වීම, අපේ යුතුයකම් වගකීම් දැරීම, රාජකාරී ඉෂ්ට කිරීම, ලෝකෙට අපි කරන සේවා, මේ වගේ ගොඩාක් දේවල් මේ චර්යාත්මක අංශයෙන් පෙන්눔 කරනවා. ඒ හැමතැනම පෙන්눔 කරන්නේ අපේ චර්යාත්මක අංශය. අපි ඊට විවිධ නංගන් දීලා තිබුණට ඒ හැමතැනම අපේ චර්යාත්මක අංශය තමයි පෙන්눔 කරන්නේ. ඊළඟට අපේ චිත්තාවේගී අංශයක් තියෙනවා. අපේ අපේක්ෂා, බලාපොරොත්තු, ප්‍රාර්ථනා, ඉලක්ක කියලා අපි කිව්වේ. ඒ පැත්තක් තියෙනවනේ. කාගෙත් ඒක තියෙනවනේ. එතකොට මේ පැත්ත චිත්තාවේගී අංශය. ඊළඟට අපිට ඔය දේවල් සඳහා බුද්ධියක්, දැනුමක් අවශ්‍ය කරනවා. ඒ අංශය අපි කතා කළා. එතකොට ඔය අංශ 3 අධ්‍යාත්මය කියලා කියනවා. ඔය අංශ 3. ඊළඟට ඔය අංශ 3 දියුණුව මොකක්ද කියලා අපි කතා කරා. දියුණුව කියලා කියන්නේ ඒ අංශ 3 තමන්ට අයහපතක් නොවන, අන් අයට අයහපතක් නොවන, තමන් අනුන් ඇතුළත් සමස්තයටම අයහපතක් නොවන විදිහට ඔය අංශ 3 සකස් කිරීම, දියුණු කර ගැනීම, අධ්‍යාත්මික දියුණුව කියලා අපි කිව්වා. ඉතින් ওই විදිහට අපි ওই අධ්‍යාත්මික දියුණුවේ අංශ 2ක් අපි එදා ඉතිරි කළා. එක අංශයයි කතා කළේ. ඒ තමයි චර්යාත්මක අංශය. කායික හැසිරීම, වචන භාවිතය, පුද්ගල සම්බන්ධතා පැවැත්වීම වගේ අංශය
Tamanට අනුන්ට අහිතක් නොවන විදිහට කොහොමද ඒක කරන්නේ? ඒක පුහුණු වෙන එක අපි කිව්වා භාවනා කියලා. මේවා කුසල්. එතකොට ඒ කුසල් වැඩිම කියලා අපි කියනවා. නැත්නම් භාවනා කියලා කියනවා. අන්න ඒක අපි කතා කළා ඒ පිළිබඳව. එතකොට අද අපි මේ ධර්ම සංഭാෂණයෙන් ඉතිරි අංශ දෙකට අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට අනිත් අංශ දෙක තමයි මේ චිත්තාවේගී අංශය හා බුද්ධිමය අංශය. කොහොමද අපි ඒවා දියුණු කරගන්නේ? දැන් චිත්තාවේග හැඟීම් අපි කාටත් එනවා. කොහොමද යම්කිසි හැඟීමක්, සිතුවිල්ලක්, අදහසක් එන්නේ? යමක් දැක්කම නැත්නම් යමක් ඇහුණම. එහෙමත් නැත්නම් නාසයට, දිවට, කයට ගන්ධ රස පහස වශයෙන් දැනුණම්. සමහර විට මනසට වැටහුණම්. අපිට යම් යම් දේවල් හිතෙනවා. වැටහෙනවා, තේරෙනවා. ඊට පස්සේ ඒ ඔස්සේ අපිට යම් යම් විදිහේ අපේක්ෂා, බලාපොරොත්තු, ප්‍රාර්ථනා ඔහොම ඇති වෙනවා. ඉලක්ක ඇති වෙනවා. ඉතින් ඒවා යම්කිසි වැඩසැලසුම් බවට පරිවර්තනය වෙන්න පුළුවන්. ඊට පස්සේ ඉලක්කයක් ලබා ගන්න, අපේක්ෂාවක් ඉෂ්ට කරගන්න. ඊට පස්සේ වැඩසැලසුමක් නිර්මාණය වෙන්නත් පුළුවන්. ඒක නිර්මාණය වෙලා ඒක ක්‍රියාත්මක වෙනවා. ඉතින් ওই විදිහට අපේ තියෙනවා දැකීම, ඇසීම, විඳීම, වටහා ගැනීම තුලින් තමයි මේ චිත්තාවේගී අංශයේ හැඟීම් පැත්ත අවදි වෙන්නේ. හැඟීම් ඇති වෙන්නේ. ඉතින් හැඟීම් වලින් තොරව ක්‍රියාත්මක වීමකුත් නැහැ. ඒක නිසා හැඟීම් කියන ඒවා ස්වභාවිකයි. ඒවා ඉතින් අවශ්‍යයි. අපි හොඳ හැඟීම් වර්ධනය කිරීමකුත් බුදුදහමේ පෙන්වනවා. දැන් මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියලා පෙන්වන්නේ ඉහළම හැඟීම් හතරක්. ඉහළම මට්ටමේ හතරක්. එවැනි හැඟීම් අපි ඇති කරන පුද්ගලයා තුළ. දැන් තරහ, වෛර, කෝධ, මනාප, ඊර්ෂ්‍යා වගේ ඒවත් හැඟීම්. චිත්තාවේග. අපි දන්න ඒවා හානි කරයි කියලා. හානි කරන නිසා අපි ඒවා අපේ හිතින් අයින් කරන්න අපි පුරුදු වෙනවා, පුහුණු වෙනවා. එතකොට මෙන්න මේ හැඟීම් පැත්ත, චිත්තාවේගී අංශය, එය පාලනය කර ගැනීමත්, එය පිරිසිදු කිරීමත් ආධ්‍යාත්මික දියුණුවේ එක විශේෂ කොටසක්. එතකොට එකක් තමයි මේ හැඟීම් ආවම ඒ හැඟීම පාලනය කරගන්න ඕන. ඒකට කියන විනය කියලා. ඊළඟට ඔය හැඟීම් අතරේ තියෙනවා අර අපි කලින් මතක් කර තමන්ට අහිත පිණිස හේතු වෙන, අන් අයට අහිත පිණිස හේතු වෙන, තමන් අනුන් ඇතුළු හැම පැත්තටම අහිත පිණිස හේතු වෙන හැඟීම් තියෙනවා. අපේක්ෂා තියෙන, බලාපොරොත්තු, ඉලක්ක ඇති වෙනවා හිතවල. ඒවා අපිට අයින් කරගන්න වෙනවා හිතවලින්. ඒවා තියාගන්න පුළුවන් අපිට. තියාගත්තොත්, ක්‍රියාත්මක නොකර තියාගත්තොත් ඉතින් අන් අයට වෙන හානිය වළකිනවා. නමුත් අපි ඒක අප තුළ තියනකම් අපි පීඩාවෙන් ඉන්නේ. කිසියම් ඕනම හැඟීමක්, ඕනම අපේක්ෂාවක්, ඉලක්කයක්, බලාපොරොත්තුවක් ඉෂ්ට කරගන්නකම් පීඩාකාරී. කිසියම් ආකාරයකට නිකන් තැවෙන, දැවෙන ගතියක් ඇති වෙනවනේ. එහෙම තියෙනවා. ඒක නිසායි අපි එවැනි හැඟීම් ඉවත් කරන්නේ. ඔය හැඟීම් පැත්ත පැහැදිලි කරන්න චේතනා, චිත්ත, විතක්ක වගේ වචන පාවිච්චි වෙලා තියෙනවා අපේ දහමේ. සමහර හැඟීමක්, සමහර චේතනාවක් ඇති වුණාම ඒකට පක්ෂව තවත් සිතිවිලි ගොඩක් එකතු වෙනවා. තර්ක විතර්කත් එක්ක තමයි ඒ හැඟීම අපි ළඟ තියෙන්නේ. එහෙම හංගින එක, එහෙම හිතන එක, එවැනි අපේක්ෂාවක් ඇති කරගන්න එක, එවැනි බලාපොරොත්තුවක් ඇති කරගන්න එක මෙන්න මේ විදිහට සාධාරණයි, යහපත් කියලා ඒකට යම්කිසි පක්ෂපාතී භාවයක තාර්කික පදනමකුත් ඒකට සකස් වෙනවා. එහෙම සකස් වුණාම අපි විතක්ක කියන එකට. චේතනාවක්මයි එතන තියෙන්නේ.
නමුත් ඒකට සැලකිය යුතු තාර්කික පදනමකුත් සකස් වෙලා තියෙනවා. කරුණු දැක්වීමක්, හේතු දැක්වීමක් එතන තියෙනවා. ඉතින් ඒ වගේ වුණාම එවැනි හැඟීම්, එවැනි අපේක්ෂා, බලාපොරොත්තු, ප්‍රාර්ථනා, ඉලක්ක හරි ප්‍රබලයි. ප්‍රබලයි. ඉතින් ඒක හොඳ පැත්තේ වුණොත් හොඳයිනේ. ඒ ප්‍රබල හැඟීමක් තියෙන එක. හැබැයි නරක පැත්තට ඒක ගියොත් එහෙම ඒ ප්‍රබල හැඟීමෙන් ලොකු හානියක් වෙනවා. ඒක නිසා මේ අධ්‍යාත්මික දියුණුව කියන අපේ මේ මාතෘකාවේ ඇතුළේදී බුදුදහමේ අපිට පෙන්නනවා මේ හැඟීම්, මේ චිත්තාවේග මේවා කොහොමද හසුරවාගන්නේ? කොහොමද මේචල් කරගන්නේ? කොහොමද මෙල්ල කරගන්නේ? කොහොමද පාලනය කරගන්නේ? කොහොමද කළමනාකරණය කරගන්නේ? මෙතෙන්දී අපිට අවශ්‍ය වෙනවා මේ සිතිවිල්ල නිරීක්ෂණය කරගන්න. හැඟීම. අපිට ඇති වෙන හැඟීම, අපිට ඇති වෙන සිතිවිල්ල අපිම නිරීක්ෂණය කරගන්න. මට ඇති වෙන හැඟීම මටම නිරීක්ෂණය වෙන්න ඕන. මම මේකට අවදි වෙන්න ඕන. මට දැන් මෙහෙම හිතිලා තියෙනවා. මෙහෙම හැඟීමක් මට තියෙනවා. මට මෙහෙම අපේක්ෂාවක්, බලාපොරොත්තුවක්, ප්‍රාර්ථනාවක් ඇති වෙලා තියෙන. මෙහෙම ඉලක්කයක් මගේ හිතේ තියෙනවා. කියලා ඒකට අවදිමත් භාවයක්, අවදි වීමක් අපි තුල තියෙන්න ඕන. එහෙම අවදි නොවුනොත්, අවධානය යොමු කරගන්න බැරි වුණොත් ඒ හැඟීම, ඒ සිතිවිල්ල හරිද වැරදිද කියලා තීන්දුව කරගන්න අපිට බැරුව යනවා. සමහර විට ඒ හැඟීම ඒක ක්‍රියාත්මක වෙන්නත් පුළුවන්. ක්‍රියාත්මක වුණොත් හොඳ එකක් නම් ගැටලුවක් නැහැ. නරක එකක් වුණොත් හානිකර වෙනවා. ඒක නිසා හොඳ නරක ભેදයකින් තොරව අපිට ඇති වෙන හැඟීම්, සිතිවිලි, චේතනා, අදහස්, උදහස්, අපේක්ෂා, බලාපොරොත්තු, ප්‍රාර්ථනා පිළිබඳ අවදි වෙන්න අපිට පුළුවන් වෙනවා. තවත් පැහැදිලිව කිව්වොත් මට හැඟීමක් ඇති වුණාම මම දැනගන්න ඕන මට දැන් මෙන්න මෙහෙම හැඟීමක් ඇති වෙලා තියෙනවා. ඒකයි. මට අපේක්ෂාවක් ඇති වුණාම මට මෙහෙම අපේක්ෂාවක් ඇති වෙලා තියෙනවා කියලා මමම දැනගන්න ඕන. දැනගන්න ඕන. වර්තමාන මොහොතේ ඇති වෙලා තියෙන හැඟීම, අපේක්ෂාව පිළිබඳව. ඉතින් එහෙම ඇති වුණාම, එහෙම ඒ අවදිමත් භාවයේ ඇති වුණාම අපිට නිරීක්ෂණය කරගන්න පුළුවන් මේක, මේ හැඟීම, මේ අපේක්ෂාව, මේ ආකල්පය හොඳද නරකද කියලා. යහපත්ද අයහපත්ද කියලා. ඒක තෝරලා දෙන්නේ ඇත්තටම ප්‍රඥාවෙන්. දැන් ප්‍රඥාවේ අපි ප්‍රඥා පැත්තට ගියාම පොඩ්ඩක් අපි මේක කොහොම තියාගෙන ප්‍රඥා පැත්තට ගියොත් එහෙම ප්‍රඥාවේ නැත්නම් ඒ අවබෝධමය අංශයේ ඉහළ මට්ටම් කීපයක් තියෙනවා. පඤ්ඤා, අභිඤ්ඤා, පරිඤ්ඤා කියලා. සාමාන්‍යයෙන් කෙනෙකුට යමක් තේරෙන ස්වභාවය අපි හඳුන්වන්නේ විඤ්ඤා කියලා. සංඥා, විඤ්ඤා. සංඥා කිව්වම යන්තම් දැනෙන ගතිය. එහෙම නැත්නම් වටහා ගැනීමේ හැකියාව යන්තමට තියෙන. ඒක අපිට කියන්න පුළුවන් බීජ අවස්ථාව කියලා. යමක් තේරුම් ගැනීමේ හැකියාව තියෙන. ඒක අපි මව් කුසේ ඉන්න කාලෙම තියෙනවා අපිට. මව් කුසේ ඉන්න කාලෙම තියෙනවා. හැබැයි මව් කුසේ ඉන්න කාලේ සංඥා තියෙනවා, විඥාන නැහැ. විඥාන ඇති වෙන්නේ ඇහැ, කන, නාසය, දිවකය හැදෙන්න. මව් කුසෙන් අපි ගැන අපි කතා කරන්නේ මව් කුසෙන් හෝ බිජු වටෙන් එළියට ආපුවම ඇහැට රූපයක් පෙනුනම තමයි ඔන්න චක්කු විඥාන ඇහැ මාධ්‍ය කරගෙන රූපයක් හඳුනා ගන්න. ඒක සිද්ධ වෙන්නේ. එතකන් තියෙනවා මේ හැකියාව තියෙනවා. ඒක නිකන් බීජ විදිහට තියෙන, බීජයක් විදිහට ක්‍රියාත්මක වෙන්නේ නැති මට්ටමක තියෙන සංඥා. එතකොට දැන් ඔන්න විඥාන මට්ටමට ආවෙන් පස්සේ හරිම ක්‍රියාශීලී. ඇයි? දැන් මේක 6කින් ක්‍රියාත්මක වෙනෝනේ. චක්කු ඇස මගින් වටහා ගන්නවා චක්කු විඥාන. කන මගින් වටහා ගන්න සෝත විඥාන. නාසය මගින් මේක කෙරෙනවා.
ගාහන විඥාන, දිව මගින් මේක කෙරෙනවා જીවහා විඥාන. හම නැත්තම් කය මගින් මේක කෙරෙනවා. කාය විඥාන. එතකොට මනසෙන් වෙනමත් කෙරෙනවා මනෝ විඥාන. එතකොට ওই විදිහට විඥානණය විශේෂයෙන් දැන ගැනීම කියන කාර්යය සයාකාරකින් කරන හරි සංකීර්ණව කරනවා. දැන් මෞකසේ එද්දී ඔහොම සංකීර්ණ ක්‍රියාවලියක් නැහැ. සමහර විට පොට්ටබ්බ වගේ දෙයක් ස්පර්ශය තුලින් ස්පර්ශය අඳුනා ගැනීමක් වගේ දෙයක් වෙන්න පුළුවන්. නමුත් චක්කු විඥාන ආදී ස්වභාවයන් මෞකසේදී නැහැ. ඉතින් දැන් මෙන්න මේ යමක් විඥානනය කර ගැනීමේ හැකියාවට විඥාන කියලා කියන්නේ. විඥානාතීති විඥානංනේ. විශේෂයෙන් දැන ගැනීමේ වෙන්කර දැන ගැනීමේ හැකියාව කියලා අපිට ඔකට කියන්න පුළුවන්. අන්න ඒ හැකියාව ඔන්න දැන් අපිට තියෙන. සත්වයක් බිහි වුණා. එතකොට ඇහැට පේන එක අඳුන ගන්න පුළුවන්, කනට ඇහෙන එක අඳුන ගන්න පුළුවන්, නාසයට දිවට කයට දැනෙන දේ, වැටහෙන දේ අඳුන ගන්න පුළුවන්. එහෙම පුළුවන්කම තියෙනවා. නමුත් හොඳ නරක වගේ ප්‍රභේදයක් වෙන් කරලා අඳුනා ගන්න පුළුවන් කමක් නැහැ. ආචාර ධර්මීය අංශය කියලා අපි ඕකට කියනවා. හැම දෙයකම තියෙනවා හිතකර අංශයකුත් අහිතකර අංශයකුත්. ඔකයි වාද කරන්න දෙයක් නැහැ. ඕනම දෙයක සාමාන්‍යයෙන් අවබෝධයේ තියෙන මිනිස්සෙකුට ඕනම දෙයක හිතකර අහිතකර පැත්ත අවබෝධ කර ගැනීමේ හැකියාව තියෙනවා. අඩුම ගානේ ඒක පෙන්නලා දුන්නම අවබෝධ කරගන්න පුළුවන්කම තියෙනවා. එහෙම හැකියාව තියෙනවා. එතකොට අර ඒක හැබැයි ස්වභාවයෙන්ම තියෙනවයි කියලා කියන්න බෑ. අපිට ටිකක් මව්පියෝ, ගුරුවරු, වැඩිහිටියෝ හොඳ නරක පිළිබඳ දන්න කෙනෙක් ඒක කියලා දුන්නම අනිත් අය අපිට වටහා ගන්න පුළුවන්කම තියෙනවා. මෙන්න මේ හොඳ නරක යහපත අයහපත කියන අංශ දෙක වෙන්කොට හඳුනා ගැනීමේ හැකියාව අපි පඤ්ඤා කියලා කියනවා. පඤ්ඤා කියලා කියනවා. අපි අර කලින් සාකච්ඡාවේදීත් කිව්වනේ අර දැනුම ප්‍රඥාව නෙවෙයි කියලා. දැනුම ඔය හොඳ නරක කියන පදනම තුල ක්‍රියාත්මක කිරීම පඤ්ඤා කියලා කිව්වනේ. එතකොට මෙතෙන්දිත් ඒ කාරණේම මේ කියවෙන්නේ මේක වෙන් කර ගැනීමේ හැකියාව පඤ්ඤා කියලා. ඔය පඤ්ඤා මට්ටමට ආවයින් පස්සේ අර පෞරුෂයේ සෑහෙන හොඳ මට්ටමකට එනවා. එතකොට දැන් චර්යාත්මක අංශය ගත්තොත් ඒකේ හොඳ චර්යාවන් මොනවද නරක චර්යාවන් මොනවද කියලා තෝරගන්න පුළුවන් පුද්ගලයාට. ඊළඟට සිතවිලි පැත්තට ගියොත් යහපත් සිතුවිලි මොනවද අයහපත් සිතුවිලි මොනවද කියලා තෝරගන්න පුළුවන්. එහෙම හැකියාව ඇති වෙනවා. ඊළඟට දැනුම යම්කිසි දැනුමක් භාවිත කිරීමේදී එහි නිසි භාවිතය මොකද්ද අනිසි භාවිතය මොකද්ද කියලා තෝර බේර ගන්න පුළුවන්. ඒ මට්ටමට ඇවිල්ලා නම් අපි කියනවා පඤ්ඤාවන්ත කියලා. පඤ්ඤාවන්ත කියලා. ප්‍රඥාවන්තයෙක් කියලා කියනවා. ඉතින් ඔන්න ප්‍රඥාවන්ත භාවය මෙතෙන්දී අවශ්‍යයි. මොකටද අර තමන්ගේ හිතේ ඇති වෙන හැඟීම සිටිවිල්ල ඒක හරිද වැරදිද කියලා තෝරගන්න. අර අපි කලින් කතා කරේ සීල අවස්ථාවේ තමන්ගේ චර්යාව, තමන් මේ කරන කාර්යය, මේ යෙදී සිටින කටයුත්ත, මේ ක්‍රියාව හරිද? ඒ කියන්නේ තමන්ට අහිත පිණිස පවතිනවද, අනිත් අයට අහිත පිණිස පවතිනවද නැද්ද කියලා තෝරා බේරා ගන්න අන්නේ ප්‍රඥා උපකාරී වෙනවා. දැන් මෙතෙන්දිත් චිත්තාවේගී අංශයේදීත් අපිට යම්කිසි හැඟීමක් ඇති වුණොත්, අපේක්ෂාවක්, බලාපොරොත්තුවක්, ප්‍රාර්ථනාවක්, ඉලක්කයක් හිතේ ඇති වුණොත්, ඒ හැඟීම, ඒ බලවත් හැඟීම, ඒ චිත්තාවේගය හොඳ එකක්ද නරක එකක්ද කියලා අඳුනා ගන්න නම් අපිට අර ප්‍රඥාව තියෙන්න ඕන. අර වෙන්කර අඳුනා ගැනීමේ හැකියාව තියෙන්න ඕන. හොඳ නරක වශයෙන්. එතකොට ඒ අවස්ථාවේ පඤ්ඤා කියලා කියනවා.
ඉතින් ඔන්න දැන් අපි පඤ්ඤා භාවනා කියන කොටසට එනවා. අපි අර සීල භාවනා කතා කරානේ කලින් අවස්ථාවේදී. ඔබට මතක ඇති. මොකද්ද අපි සීල භාවනා කිව්වේ? කායික හැසිරීම, වචන භාවිතය, ද්‍රව්‍ය භාණ්ඩ වස්තු පරිහරණය, පුද්ගල සම්බන්ධතා පැවැත්වීම, භූමිකා හැසිරවීම වගේ කාරණාවලදී ඒවා කරන ගමන් ඒවයි යෙදෙන ගමන් ඒ ක්‍රියාව නිවැරදිව කරන්න පුරුදු වෙනවා. නිවැරදිව කියන්නේ මොකද්ද? Tamanට අහිතක්, අනුන්ට අහිතක්, සමස්තයට අහිතක් නොවන විදිහට කරන්න අපි පුරුදු වෙනවා. මේ පුරුදු කර ගැනීම, පුහුණු කර ගැනීමට තමයි භාවනා කියලා කියන්නේ. භාවනාව අපේ ධර්මයේ විස්තර කරලා තියෙන්නේ ආසේවති භාවේති වඩ්ඩේති කුසල ධම්මේ භාවනා කියලානේ. දැන් මේ කුසල් වැඩිමයි භාවනා කියලා. ඒකනේ භාවනාව කියලා කියන්නේ. එතකොට දැන් අර යම්කිසි චර්යාවක යෙදෙනකොට ඒක යහපත්ද අයහපත්ද කියලා තෝරා බේරා ගන්න අපිට පුළුවන්. තෝරා බේරා ගත්තොත් තමයි ඔය භාවනාව කරන්න පුළුවන් වෙන්නේ. තෝරා බේරා ගත්තොත්. ඒ කියන්නේ භාවනාවේදී කරන්නේ අපි කිව්වා අර කමඨහන් ගැනත් අපි පොඩ්ඩක් කතා කළානේ. කමඨහනක් කියලා කියන්නේ අකුසල සහගත ක්‍රියාවක් බැහැර කිරීමට හෝ කුසලයක් වඩා ගැනීමට අපි කරන ක්‍රියාකාරකම කියලානේ. ඒතර මේ ක්‍රියාකාරකම් පවා තෝරගන්න පුළුවන්කම ලැබෙන්නේ මේ ප්‍රඥාවන්ත කෙනාට. ප්‍රඥාව තියෙන කෙනාට. මෙන්න මේ ක්‍රියාවේ යෙදුනොත් මගේ මේ අකුසලයේ ගෙවෙනවා. මෙන්න මේ ක්‍රියාවේ යෙදුනොත් මගේ මේ කුසලයේ වැඩෙනවා. ආදී වශයෙන්. එතකොට අන්නේ දැනුම, ඒ අවබෝධය ලබා ගන්න නැත්නම් ඒක ඇති කරගන්න පුළුවන්කම තියෙන්නේ මේ ප්‍රඥාව තියෙනවා නම් තමයි. ප්‍රඥාවේ ස්වභාවය මූලික වශයෙන් ඕක. ප්‍රඥාවේ තව ඉදිරි පියවර තියෙනවා. අභිඥා, පරිඥා ආදී වශයෙන්. නමුත් දැනට අපි මේ අපේ ධර්ම සංഭാෂණයට සම්බන්ධ කරගත්තොත් ප්‍රඥාව කියන්නේ ඔන්න ඔය දේ. එතකොට යම්කිසි චිත්තාවේගයක්, යම්කිසි හැඟීමක්, යම්කිසි සිතිවිල්ලක් ඇති වෙනවා අපිට. මං මෙහෙම කරන්න ඕන. මම මේ දේ කරන්න ඕන. මේක ගන්න ඕන. මේ නැත්නම් මේක මෙහෙම අයින් කරන්න ඕන. මේක ලං කර ගන්න ඕන. මේ පුද්ගලයා අයින් කරන්න ඕන, ලං කර ගන්න ඕන. මේ දේ මම කරන්න ඕන. මේක නිර්මාණය කරන්න ඕන. මේක හදන්න ඕන. මේක ගොඩනගන්න ඕන. ආදී හැඟීම් ඇති වෙනවා. එතකොට අන්නේ හැඟීම පරීක්ෂා කර බලන්න පුළුවන් අපිට. ප්‍රඥාව තියෙන කෙනාට. එතෙන්දී අර අපි කලින් කිව්වා මෙතෙන්දී සතියත් ඕන. ඒ දේ පිළිබඳව සිහියත් අවශ්‍යයි. එතකොට සිහිය තියෙන කෙනාට Tamanට මෙහෙම හැඟීමක් ආබව Taman දන්න. ඊළඟට ප්‍රඥාව යොදලා මේ හැඟීම හරිද නැද්ද කියලා තීන්දුව කරගන්න පුළුවන්. ඊළඟට වීරිය කරලා මොකද කරන්නේ? යහපත් හැඟීම අපි ක්‍රියාත්මක කරනවා. ඊළඟට අයහපත් හැඟීම අපි මොකද කරන්නේ? බැහැර කරනවා. ඒකයි ක්‍රමය. ඉතින් ඔන්න ඔය විදිහට අපි මේ හැඟීම් පැත්ත නැත්තම් අපි ඒකට කියන චිත්තාවේගයන්සේ කියලා. අපි එනකොටම ඒක දැකලා හැඟීමක් ඇති වෙනකොට මේක දකින්න පුළුවන් වෙනවා. සමහරවිට ඔබ දන්නවා ඇති මේ සතර සතිපට්ඨානයේ තියෙන චිත්තානුපස්සනා කියලා කොටසක්. කමඨහනක් තියෙනවා. මේ චිත්තානුපස්සනාවේදී අපිට උගන්වන්නේ මෙන්න මේක. ඇති වෙන හැඟීම දිහා බලන්න. මේ හැඟීමට පාලියෙන් කියන්නේ චිත්ත කියලා. සරාගං චිත්තං. සරාගං චිත්තන්ති පජානාති. එතකොට මොකද්ද? රාගී හිතක් ඇති වෙනවා අපිට. යම් කිසි දෙයක් පිළිබඳව දැඩි ඇල්මක්, ලොල් බවක් අපි තුල ඇති වෙනවා. ඉතින් ඇති වුණාම මොකද වෙන්නේ? ඒක ක්‍රියාත්මක කරන්න යද්දී සමහරට ඒ දැඩි ලෝල් බව නිසා
හානියක් වෙන්න පුළුවන්. අයහපතක් වෙන්න පුළුවන්. අන්න ඒකෙන් අපි වලකින්න නම් අපි මේක දැනගන්න ඕන මට මේ ඇති වුණු චිත්තය සරාගයි කියලා. දැඩි ලොල් බවකින් යුක්තයි මේ අදහස. දැඩි ලෝලත්වයක් තියෙනවා. ඒ අරමුණට ගොඩක් නැමිලා තියෙන්නේ හිත. ඒ අරමුණ පස්සේ පන්නනවා. ඒකම ඉල්ලනවා. ඒකම අපේක්ෂා කරන ඔය ලක්ෂණය සරාගයේ ලක්ෂණය කියලා කියනවා. ඒක රූපය සම්බන්ධයෙන් නම් රූප රාගය. ශබ්දයක් සම්බන්ධයෙන් නම් ශබ්ද රාගය. ගන්ධයක් නම් ගන්ධයක් සම්බන්ධයෙන් නම් ගන්ධ රාගය. රසයක් සම්බන්ධයෙන් රස රාගය. ස්පර්ශයක් සම්බන්ධයෙන් නම් පොට්ටබ්බ රාගය. එහෙම නැත්නම් යම්කිසි කාරණයක් සම්බන්ධයෙන් නම් ධම්ම රාගය කියලා කියනවා. රාගය ওই විදිහට 6 ආකාරයකින් පෙන්වන්න පුළුවන්. ඒ රූපේට, ශබ්දේට, ගන්ධේට, රසේට, ස්පර්ශේට හිත තදින් නැඹුරු වෙලා තියෙන, නැමිලා තියෙන. ඒකටම වැටිලා හිත. ඒකම ඉල්ලනවා. ඒක පස්සෙම යනවා. අන්නේ ලොල් බව, ගිජු බව, ගේදය, කෑදරකම. මේ ලක්ෂණයට තමයි අපි මේ රාග කියන්නේ. තදින් අරමුණේ ඇලිලා. එතකොට හිත එහෙම ඇලිලාද සරාගං වා චිත්තං හිත එහෙම වෙලාද කියලා අපිට බලන්න පුළුවන්. ඒකට සතිය තියෙන්න ඕනේ. ඒකයි සතිපට්ඨාන කියලා කුසලතාවයක් උගන්වන්නේ. සිහිය පිහිටුවාගෙන ඉන්න. ඒක පුරුදු කරපු එක්කෙනාට තමන්ගේ හිතේ කොයි සිතිවිල්ල ආවත් එයාට පුළුවන් ඒක දකින්න පුළුවන්. ඒකයි ස්වභාවය. දකින්න පුළුවන්. ඉතින් අපි එහෙම දැක්කොත් දැක ගන්න පුළුවන්. ඒකට අපි කියන සතිය පිහිටවා ගන්නවා කියලා. මේ මොහොතේම මේ සිතිවිල්ල තියෙන වෙලාවෙම අපි දකින්න ඒක. ඉතින් එහෙම දැකගත්තම අන්න අපිට පේනවා මේ සිතිවිල්ල රාග සිතිවිල්ලක්. ටිකක් ආදීනව මෙනෙහි කරන්න පුළුවන්. මේක ක්‍රියාත්මක කළොත් මොකද වෙන්නේ? මොන වගේ දෙයක් වෙන්න පුළුවන්ද කියලා ටිකක් හිතන්න පුළුවන් නේ. දැන් අපිට ටිකක් විමසුම් නුවණ තියෙනවනේ. ටිකක් කල්පනා කරලා බලන්න පුළුවන්. හිතලා බලන්න පුළුවන්. නුවණින් විමසලා බලන්න පුළුවන්. මට මෙහෙම තද හැඟීමක් ඇති වෙලා තියෙනවා. ඔකේ අනිත් එක ගමු. සදෝ සංචිත්ත. ද්වේෂහිත ඇති වෙලා තියෙන එක චිත්තාවේගයක් හැඟීමක්. දැන් මම දකිනවා මට ද්වේෂයක් ඇති වෙලා කියලා. මට තරහක් ඇවිල්ලා තියෙන්නේ. මට තද බල අකමැත්තක් අමනාපයක් මට ඇති වෙලා තියෙන්නේ. එතකොට මම දැන් දකිනවා ඒක. දැන් මට මේකේ ආදීනව හිතලා බලන්නත් පුළුවන් මට. මේක ක්‍රියාත්මක කරොත් මට ඇති වෙලා තියෙන මේ තද බල ද්වේෂය. එහෙම නැත්නම් තද බල රාගය. ක්‍රියාත්මක කළොත් මෙන්න මේක වෙනවා. කියලා මටම දකින්න පුළුවන්. එහෙම දකින්න එක තමයි දක්ෂකම. කුසලෝ කියලා කියන්නේ ඒක. ඒක තමයි දක්ෂකම. එහෙම පුළුවන් වෙන්න ඕන. මේ අපි දැන් කතා කරන්නේ භාවනාව ගැන. මොකද්ද අර සීල භාවනාව අපි කලින් කතා කරා. දැන් මේ අපි සමාධි භාවනාව ගැන කතා කරන්නේ. සමාධි කුසලයේ වඩන දැන් හිත ඔය වගේ අකුසල සිතිවිලි ඇවිල්ලා හිත දූෂ්‍ය වෙන එක, හිත ප්‍රකම්පණය වෙන එකට තමයි අසමාහිත කියලා කියන්නේ. අසමාහිත. අන්නේ අසමාහිත තත්වයෙන් හිත ගලවා ගැනීම, හිත සමාහිත කර ගැනීම, හිත සම්මා සමාධියටපත් කර ගැනීම. ඒකට අපි පුහුණු වෙන්න ඕන. පුහුණු වෙන එකදී පළමුවෙනි දේ තමයි හිත ගැන අවදිමත් වෙන්න ඕන. අපිට ඇති වෙන සිතිවිලි ගැන අපි අවදිමත් වෙන්න ඕන. ඕනම සිතිවිල්ල. සිතිවිලි ඇති වෙන එක ස්වභාවිකයි. ඒක ගැන අපි වද වෙන්න ඕනේ නැහැ. ඒක ගැන පසුතැවෙන්න ඕනේ නැහැ. මට මෙන්න මෙහෙම අදහසක් ආවා. මේ නරක අදහසක් ආවා හරි, මහා කැත අදහසක් ආවා හරි. එහෙම කියලා පසුතැවෙන්න ඕනේ නැහැ. හොඳ අදහසක් ආපුවම මේ ගැන උද්දාම වෙන්න ඕනෙත් නැහැ. අදහසක් ආව බව දැනගන්න. හැඟීමක්, සිතිවිල්ලක් ඇති වුණු බව දැනගන්න. දැනගෙන ඒක ටිකක් අපි විමර්ශනය කරලා බලමු.
මට ඇති වුණු මේ අදහස අර පදනමට එකඟද? මට අහිත පිණිස පවතින්නේ නැද්ද මේ සිතිවිල්ල ක්‍රියාත්මක කළොත්? තව කෙනෙකුට අහිතක් වෙන්නේ නැද්ද? මේ සිතිවිලි මට්ටමේදීත් ක්‍රියාත්මක මට්ටම කෙසේ වෙතත් සිතිවිලි මට්ටමේදීත් සමහර සිතිවිලි හානි කරයි. හැබැයි බාහිරට නෑ, පුද්ගලයාට හානි කරයි. තමයි. දැන් අපි දැඩි රාග සිතිවිල්ලක ඉන්නකොට දැන් අපි කවුරුත් එහෙම එකක ඉඳලා තියෙනවනේ. අපිට අත්දැකීම තියෙනවනේ. පෙළෙනවා ඇතුලේ. ඒ වගේම දේශ සිතිවිල්ලක ඉන්නකොටත් ඇතුලෙන් පෙළෙනවා. අනිත් අයට මොකොත් තාම දේශ සහගත වචනයක් කිව්වෙවත් එහෙම මොකොත් නැහැ. එහෙම මොකොත් උනේ නැහැ. නමුත් ඇතුලෙන් පෙළෙනවනේ. අපිට ඔක නිරීක්ෂණය කරගන්න පුළුවන්. දැන් ඕවට තමයි අධ්‍යාත්මික ගවේෂණ කියලා කියන්නේ. ඇතුළත සෙවීම කියලා අපි ඕකට කියන්න පුළුවන්. Tamanට ප්‍රධාන වශයෙන් ඕක තමයි හොයන්නේ, ඇතුළත සෙවීම කිව්වම. ඉතින් අපිට ওই අත්දැකීම තියෙනවා. දේශයකින් පෙළි ඉන්න අවස්ථාවේ දේශ සිතිවිල්ලක් දිගටම හිතේ පවතිනකොට මොන තරම් පීඩාකාරීද? රාග සිතිවිල්ලක් අපේ හිතේ දිගටම පවතිනකොට මොන තරම් පීඩාකාරීද? එතකොට ඔන්න ඔය ඒක අපි දකින්න ඕනේ. ඒක ආදීනවයක්. ඒකෙන් වෙන අයහපතක් ඒක. මෙතන ආදීනව කියන වචනේ අපි පාවිච්චි කරන්නේ අයහපත කියන අදහස දෙන්න. එතකොට අන්න එහෙම ස්වභාවයක් ඇති වෙනවා. ඒකයි. ඉතින් අපිට ඕක නිරීක්ෂණය කරගන්න පුළුවන්. ඊළඟට මේක ක්‍රියාත්මක වුණොත්, මගේ මේ හැඟීම නැත්නම් මේ අදහස ක්‍රියාත්මක වුණොත් මොකද වෙන්නේ? එතකොටත් වෙන අයහපත අපිට හිතා ගන්න පුළුවන්. හිතන්න ඕනේ අපි. මෙනෙහි කරලා බලන්න ඕන. ඔකට අපි මානසිකාර කියන්න පුළුවන්. මෙනෙහි කරලා බලන්න ඕන. එහෙම දෙයක් වෙන්න පුළුවන්. වෙනවනේ. ඒකයි. ඉතින් එහෙම මෙනෙහි කරලා බැලුවම අපිට තේරෙනවා මට මේ ආපු හැඟීම, මේ ආපු සිතිවිල්ල මාවම පෙළනවා. ක්‍රියාත්මක නොවුනත් මේක ඇතුලේ තියෙනකම් මාව පෙළනවා. මේක අපි දකින්න ඕන. දකින්න පුළුවන්. උත්සාහ කරන්න ඕන හැබැයි. අර සතිමත් බව පවත්වුවොත් පේන. ඊළඟට පොඩ්ඩක් ප්‍රඥාව මෙහෙवला බැලුවොත් මට මේක මාව පෙළනවා. ක්‍රියාත්මක කරුවොත් අනිත් අයට අහිත කරයි. එහෙනම් මේක අපිට නිගමනයකට එන්න පුළුවන් මොකක් කියලාද? මොකක් කියලාද? අකුසල සිතිවිල්ලක් නේ. පාප අකුසල සිතිවිල්ලක් කියලා නිගමනයට එන්න පුළුවන්. ඔය නිගමනයට එන්න එච්චර අමාරුද? අමාරු නෑ. අමාරු නෑ. එන්න පුළුවන් ওই නිගමනයට අපිට. ඉතින් ඒ නිගමනයට ආවා. දැන් අපි අභ්‍යන්තරයේ පරීක්ෂා කරලා යම්කිසි හොඳ නිගමනයකට ආවා. මේ ඇති වුණු රාගය, මේ ඇති වුණු දේශය අහිතයි කියලා. දැන් මේක පළමු කොටම මේක පාලනය කරගන්න ඕන. මේක ක්‍රියාත්මක වෙන්න ඉඩ තියෙනවා. හසුරවා ගන්න ඕන. මේචල් කරගන්න, මෙල්ල කරගන්න. ඊළඟට දැන් හසුරවා ගත්තොත් විනයෝ කියලා අපි ඒකට කියන්නේ. හසුරවා ගත්තොත් හොඳයි. ඒක ඊටාම හොඳ දෙයක්. මේක හසුරවා ගන්න බැරි වුණොත් නේ තව කෙනෙකුට පීඩාවක්, හිංසාවක්, කරදරයක් වෙන්නේ. නමුත් මේක හසුරවා ගන්න පුළුවන් වුණොත් ඊටාම හොඳයි. අපි නිකන් උදාහරණයක් කියමු. කවුරු හරි සම්බන්ධයෙන් කිසියම් ක්‍රියාකාරකමක් නිසා අපිට පොඩි නුරුස්නාකමක් ඇති වුණා, නැත්නම් තරහක් ඇති වුණා, ද්වේෂයක් ඇති වුණා කියලා හිතන්නකෝ. එහෙම දේවල් වෙන්න පුළුවන් නේ. වෙන්න බැරි නෑ. එහෙම දේවල් වෙන්න පුළුවන්. ඕනම අවස්ථාවක හේතුඵල ධර්මානුකූලව එහෙම වෙන්න පුළුවන්. අපි දැන් ඕක දකිනවා. මේ අහවලාගේ මේ ක්‍රියාකාරකම නිසා මට පොඩ්ඩක් ඒ කියන්නේ නුරුස්නාකම, තරහක් ආවා. එතකොට දැන් මේක අපිට පුළුවන් මේක තියෙනකන් මට මේ පුද්ගලයා සම්බන්ධයෙන් මේ අමනාපයේ තරහ තියෙනකන් ඇතුලේ මං පෙළෙන බව මට නිරීක්ෂණය කරගන්න පුළුවන්.
ඊළඟට මේක ක්‍රියාත්මක වුණොත් වෙන අයහපතත් මට නිරීක්ෂණය කරගන්න පුළුවන්. ඔන්න ඔය මට්ටමට ආවම අපි මේක හොඳට දකිනවා. දැන් අපිට මේක අපි පාලනය කරගන්නවා කියලා කියන්නේ මේක ක්‍රියාත්මක නොවී තියාගන්න එක. වචනයෙන් හෝ ක්‍රියාවෙන්. ද්වේෂය වචනයට හැරුණා කියන්නේ පරුස වචන. නින්දා අපහාස ගැරහීම් අවලාද ඔය ඔහොම අපි කියන්නේ. ඒ කියන්නේ ද්වේෂය වචනයට හැරි. ක්‍රියාවට හැරුණොත් දන්නවනේ ඉතින්. ගහ මරා ගැනීම, හිංසා පීඩා කිරීම, යුද කෝලහල දක්වා යන්නේ ද්වේෂයේ ක්‍රියාවට පරිවර්තනය වීම. ඉතින් ඕක මේ අපිට දකින්න පුළුවන්. ඕක නිරීක්ෂණය, ඕක තේරුම් ගන්න පුළුවන් අපි. එහෙනම් දැන් මෙතන තියෙනවා අයින් කරන්න ඕන දෙයක්. අහිතකර දෙයක් තියෙනවා. බැහැර කරන්න ඕන දෙයක් තියෙනවා. දැන් අපි කොහොමද මේක බැහැර කරන්නේ? මේ අපේ හිතේ ඇති වෙන මේ ද්වේෂය, නැත්නම් මේ රාගය, නැත්නම් මේ ඊර්ෂ්‍යාව කොහොමද බැහැර කරන්නේ? මේක කරන්නේ මානසිකාර ක්‍රමයකින්. අපි මේකට කියනවා යෝනිසෝ මානසිකාර කියලා. මානසිකාර ක්‍රමයකින් කරන්නේ. මෙනෙහි කරනවා කියලා අපි සාමාන්‍ය සිංහල විවාහාරයේදී කියනවා. මෙනෙහි කරනවා. එතන මොකද්ද මෙනෙහි කරන්නේ? යලි යලිත් නැවත නැවතත් මෙනෙහි කරනවා, මානසිකාර කරනවා, මතක් කරගන්නවා. මොකද්ද? අන්න අර ආදීනවය, අර අයහපත. ඕන තරම් අපිට නිදර්ශන හොයාගන්න පුළුවන් මේට අදාළව. ඕන තරම් හොයාගන්න පුළුවන්. ඉතින් ඒව නැවත නැවත අපිට කතා කරන්නත් පුළුවන්. මේ වගේ දෙයක් ක්‍රියාත්මක වුණොත් මොකද්ද වෙන්නේ? එහෙම මෙනෙහි කරලා යම්කිසි නිගමනයකට එනවා. එක්තරා තැනකදී මේක නම් නොකළ යුතු දෙයක්. මේ රාගයේ සිටිවිල්ල, මේ ද්වේෂ සිටිවිල්ල කිසිදු ආකාරයෙන් ක්‍රියාත්මක නොකළ යුතුයි කියන තැනට එනවා. ඒ විනිශ්චයට, ඒ නිශ්චයට අපිට එන්න පුළුවන්. ඇයි අපි එතෙන්ට ආවේ? මේ සිටිවිල්ල හිර කරගෙන, තද කරගෙන ඉන්නව නෙමෙයි. මේක ආදීනවේ අපි හොඳට මෙනෙහි කිරීමෙන් අපි එතෙන්ට ආවේ. එතෙන්ට එන්න පුළුවන් මානසිකාර, යෝනිසෝ මානසිකාර කියලා අපි ඔකට කියනවා. නුවණින් මෙනෙහි කිරීම කියලා සිංහලෙන් කියනවා සාමාන්‍යයෙන්. නුවණින් මෙනෙහි කරලා අපිට එතෙන්ට එන්න පුළුවන්. එන්න පුළුවන්. ඉතින් අපි උත්සාහ කරන්න ඕන. එකක් අර සිටිවිල්ල දකින්න ඕන. ඒක හොඳ නරක විනිශ්චය කරගන්න ඕන. එහි අහිතකර බව නුවණින් මෙනෙහි කරන්න. නුවණින් මෙනෙහි කරන්න. ඕක නුනුවණින් මෙනෙහි කරොත් එහෙම ඒ සිටිවිල්ල නිකම්ම ක්‍රියාත්මක වෙයි. ඒකයි. ඒක නුවණින් මෙනෙහි කරපුවාම අපිට අර හැඟීම අයින් කරගන්න පුළුවන්. ඔන්න සිත පිරිසිදු වෙන අවස්ථාවේ අර මේ හැඟීම පාලනය කරගත් අවස්ථාව අපි කියනවා එතකොටත් හිතේ යම්කිසි සංවරයක් තියෙනවා. නමුත් අපි ඒකට කියන්න පුළුවන් සමත සමාධිය කියලා. මොකද්ද අපි එතෙන්දි කළේ? අර හැඟීම, අර ද්වේෂසාගත සිටිවිල්ල මතුවලා එන්න, ක්‍රියාත්මක වෙන්න ඉඩ නොදී තියාගන්න. ඒක හොඳ දෙයක්. අයහපත් සිටිවිල්ල ක්‍රියාත්මක වුණොත් අපි දන්නවනේ මොකද වෙන්නේ කියලා. එතකොට එතන යම්කිසි විදියක හිත පාලනයකට නතු කරගෙන ඉන්නේ. සමත කියලා කියන්නේ අපි ඒකට. දැන් ওই රණ්ඩුවක් වුණාමත් අපේ රටේ තියෙන සමත මණ්ඩලය කියලා එක. එතෙන්දි කරන්නේ ඒගොල්ලන්ව తాවකාලික වශයෙන් කිසියම් ආකාරයකට මේ ඔය රණ්ඩු කරගන්න ගතිය, ගහමරා ගන්න ගතිය, හානි කරගන්න ගතිය ඒකෙන් වළක්වන. එකඟතාවයකට එහෙම ඇවිල්ලා. හැබැයි අර ඕනෝන් කෙරෙහි තියෙන සමහර විට ද්වේෂය, එහෙම නැත්නම් රාගය හංසිඳිලා නැහැ. ඒක ටික
වෙලාවකට මෙල්ල කරලා විතරයි තියෙන්නේ. නමුත් මේක ක්‍රියාත්මක වෙන්න ඉඩ තියෙනවා. සමත සමාධි අවස්ථාවක අපේ හිතේ තියෙන ඔන්න ඔය වගේ ස්වභාවයක්. සමතකරණය වෙලා තියෙන්නේ අපේ හැඟීම්. හැබැයි ඕක මදි. ඒක නිසා මේ හැඟීම විපස්සනාවට දාන්න ඕන. අන්න ඒකට තමයි අර අපි යෝනිසෝ මනසිකාර කිව්වේ. මේක විදර්ශනාවට දානවා. දාපුවාම මේ අපිට මේක තේරෙනවා. සංකතං ඕලාරිකං පටිච්ච සමුප්පන්නං. මේක හේතුඵල ධර්මතාවයක්. මේක අයහපත පිණිස හේතු වෙන එකක්. ආදි වශයෙන් අපිට හොඳට වැටහෙනවා. එහෙම වැටහෙනකොට අර තියෙන අර අපි ඒකට කිව්වා බලවත් සිතිවිල්ල කියලා. චිත්තා වේගය. ඒකේ තියෙන ආවේගාත්මක ගතිය අර බලවත් ගතිය ක්‍රමයෙන් අඩු වෙනවා. හැබැයි මේ මානසිකාරයේ දිගට කරන්න ඕන. දිගින් දිගට කරන්න. දිගින් දිගට කරන්න. නැවත නැවත කරන්න. නැවත නැවත කිරීමෙන් අර ආවේගය අපිට පාලනය කරන්න. සමහරට ඒක Taman තනියෙන් බැරි නම් ওই වගේ වෙලාවක අපි කල්යාණ මිත්‍රයෙක්ගේ සහාය ලබා ගන්න. අපිට කියන්න පුළුවන් මේ මට මෙන්න මේ වගේ අදහසක් ඇති වෙලා තියෙනවා, හැඟීමක් ඇති වෙලා තියෙනවා. මොකද්ද මේ ඒ ගැන ඔබේ අදහස? මොකද කියන්නේ මේක ගැන? ඒක කල්යාණ මිත්‍රයාට මේක විවෘත කරන්න පුළුවන් අපිට. අර ඇතිවෙච්ච හැඟීම. හැබැයි ඒක විවෘත කරන්නත් අපි දකින්න ඕනනේ ඒක. ඒකටත් ඉස්සර වෙලා සතිය තමයි උපකාරී වෙන්නේ. ඉතින් සතිය උපකාරී කරගෙන අපි ඒක දැකලා දැන් අපිට මේකේ ආදීනව හිතා ගන්න බැරි නිසා සමහර වෙලාවට අපි කල්යාණ මිත්‍රයෙකුට ප්‍රඥාවන්තයෙකුට කියනවා මෙන්න මෙහෙම අදහසක් මෙහෙම හැඟීමක් මට ඇති වෙලා තියෙනවා. මොකද මේක ගැන කියන්නේ? එතකොට ඒ සාකච්ඡාව එතන ගැඹුරු ධර්ම සංഭാෂණයක් ඇතුලේ අපිට තේරුම් යනවා මේකේ මෙහෙම අහිතකර පැත්තක් තියෙනවා. ඒකයි. එතකොට ඔන්න අර මේක ක්‍රියාත්මක කිරීමට ඇතුලෙන් එන දැඩි ආවේගාත්මක ස්වરૂපය, දැඩි පෙළඹවීම අඩු වෙනවා. ඒක අඩු කරගන්න තමයි ඕන. මේක අඩු කරගන්න එක තමයි මේ පාලනය කරගන්නවා. හැබැයි මේ හැඟීම අඩු කරගත්තර මදි ඒක සම්පූර්ණ අයින් කරගන්න. තව ගැඹුරින් ආදීනව හිතපුවාම ඔය හැඟීම අපෙන් අයින් වෙලා යනවා. එතකොට මේ අකුසල සිතිවිල්ල, අකුසල විතර්කය, අකුසල චේතනාව සම්පූර්ණයෙන්ම අයින් වුණාම ඇති වෙන චිත්ත සමාධිය අපි හඳුන්වන්නේ විපස්සනා සමාධිය කියලා. විපස්සනාවෙන් ඇති වුණු සමාධිය. ඒකයි ඒකේ අදහස. විපස්සනාවෙන් ඇති වුණු සමාධිය විපස්සනා සමාධිය. සමතයෙන් ඇති වුණු සමතකරණය කරලා ඇති වුණු සමාධිය සමත සමාධිය. ඕව අපේ ධර්මයේ සාකච්ඡා වෙනවනේ. ඒත් අපිට මේ විනයෝ කියන තැනදී සමතේ ඇති වෙනවා. පහානම් විපස්සනා සමාධිය. විනයෝ කියන තැනට එනකොට අපි මේ හැඟීම, ආවේගය යම් පාලනයකට නතු කරගෙන තියෙනවා. පාලනයකට නතු කරගෙන තියෙන. නමුත් මේක තියෙනවා ඒ හැඟීම යම් ප්‍රමාණයකට. ඒ හැඟීම සම්පූර්ණ අයින් කෙරේ. ඕකට අපි කෙලෙස් ප්‍රහාණය කියන වචනේ පාවිච්චි කරනෝනේ. ආසවක්කේ කියන වචනේ පාවිච්චි කරලා තියෙනවා. එහෙම වචන පාවිච්චි කරලා තියෙනවා. ඒකයි. ඔන්න ඔය විදිහට අපි මේ කතා කරන අපේ මාතෘකාව මොකද්ද? ආධ්‍යාත්මික දියුණුව. ඇතුළත දියුණුව. එතකොට ඇතුළත තමා සම්බන්ධයෙන් තමා විසින් ඇති කරගන්නා වූ දියුණුව තුන් ආකාරයි. චර්යාත්මක අංශේ, චිත්තාවේගී අංශේ සහ බුද්ධිමය අංශය. දැන් මේ අපි මෙච්චර වෙලා කතා කරේ මේ චිත්තාවේගී අංශය කොහොමද දියුණු කරගන්නේ? ඒකයි මේ කතා කරන්නේ. එතකොට අපිට ඕකේ තවත් අංශයක් තියෙනවා බුද්ධිමය අංශය. එතකොට අපි
කලින් සාකච්ඡාවේදී පොඩ්ඩක් මතක් කරා බුද්ධිමය අංශයේ දියුණුව කියලා කියන්නේ අපි එකතු කරගත්ත දැනුම එකතු කරගන්න දැනුම පළවෙනියටම නිසි විදියට භාවිතා කිරීමේ හැකියාව. අපි කිව්වා නොඑක් විදිහේ දැනුම් අපිට තියෙනවා. අපි දන්නවා කියලා අපි කියන්නේ. දන්නවා. අපිට තේරෙනවා. කරන විදිය තේරෙනවා. කතා කරන විදිය තේරෙනවා. වැඩ කරන විදිය තේරෙනවා. මේවලම් හසුරවන්න තේරෙනවා. පුද්ගල සම්බන්ධතා පවත්වන්න විදිය තේරෙනවා. දැන් දන්නවා. ගොඩාක් දේවල් දන්නවා. ඒකට කියනවා දැනුම කියලා. දන්නා බව දැනුම. දැනුම ඇති බව. ඒක ඉතින් අවශ්‍යයි. ඒක තිබුණට කමන්නේ දැනුම. නමුත් මේ දැනුම අර ප්‍රඥාවෙන් හොදලා ගන්නවා. මෙහෙම මේ දැනුම ක්‍රියාත්මක කරොත් මෙහෙම වෙනවා. මෙහෙම ක්‍රියාත්මක කරොත් මෙහෙම වෙනවා. දැන් අපි සරල උදාහරණයක් කියමු. අපි දන්නවා මේ පිහිය කියලා එකක් අපි පාවිච්චි කරනවානේ. මොකටද? යම් දේවල් කපා ගන්න. ඒකේ අල්ලන මිටක් තියෙනවා, තලයක් තියෙනවා. තලේ එක පැත්තක් තියුණු කරලා තියෙනවා, කැපෙන විදිහට මෝහත් කරලා තියෙනවා. ඉතින් අපිට පුළුවන් ඒක ඕනම දෙයක් කපා ගන්න අපිට අවශ්‍ය දෙයක් ව්‍යංජනයක්, පලා ටිකක්, දර කෝටුවක්, ලීයක් කපා ගන්න අපිට ඒක පාවිච්චි කරන්න පුළුවන්. මොකද ඒකේ කැපෙන පැත්තක් තියෙනවා. කැපෙන බවක් ඒකේ තියෙනවා. තියුණු මෝහතක් තියෙනවා. එතකොට ඒ තියුණු මෝහතෙන් ඕනම දෙයක් කපන්න පුළුවන්. දැන් මිනිස්සෙක්ගේ අංගපසංගක් වුණත් කපන්න පුළුවන්. මොකද මේ පිහියෙන් ඇතුළුවත් කැපෙන ඕනම දෙයක්. හරි දැන් අපි කැපෙන බව දැනගෙන ඉඳීම දැනුම. අපි සරල උදාහරණයක් කියන්නේ. එහෙත් මේකෙන් මේ දේවල් නොකැපිය යුතුයි මේ දේවල් කැපිය යුතුයි කියලා දන්න බව ප්‍රඥාව. ඊළඟට ඒක පුහුණු වීම තමයි මේ දේවල් කැපිය යුතුයි කියන දේ ඒ විදිහට කපනවා. එතකොට හානියක් නැහැ. මේ දේවල් නොකැපිය යුතුයි කියන තැනදී කපන්න අවස්ථාවක් ලැබුණත් නොකපින්න. ඒක තමයි පුහුණුව. ඒක තමයි පුහුණුව කියලා කියන්නේ. භාවනා. කුසලයේ වඩනවා. ඒකයි. ඉතින් අපිට ජීවිතයේ එළඹෙන ওই අවස්ථා දෙකම නොකැපිය යුත්තේ කපන්න අවස්ථාව එනවා. කැපිය යුත්තේ නොකපේ ඉන්න අවස්ථාවක් දෙනවා. මේ අවස්ථා දෙකේදී වීරිය කරලා නොකැපිය යුත්තේ නොකපයින්. කැපිය යුත්තේ කපනවා. ඔක තව පැති වලට ගියොත් නොකිය යුත්තේ කියන්න අවස්ථාව එළඹෙනවා. කිව යුත්තේ නොකිය ඉන්න අවස්ථාවක් එළඹෙනවා. නේ? එතකොට මොකද්ද අපි වීරිය කරලා කරන්න ඕන? නොකිය යුත්තේ කිය යුතු අවස්ථාව එළඹෙලා තිබුණට අපි නොකිය යුත්තේ නොකියයි. මෙයාට මේක කියන්න හොඳ නෑ. මේ වෙලාවේ මේක කියන්න හොඳ නෑ. කිව්වොත් මෙන්න මේ අනවශ්‍ය ගැටලුව පැනනගේ. හැබැයි දැන් කියන්නත් පුළුවන් ඕන්න. ගැටලුවක් නෑ. අත් අපි නොකිය යුත්තේ නොකියයි. කිව යුත්තේ නොකිය ඉන්නවනම් ඒක සුදුසු නෑ. කිව යුත්තේ අපි කියන. කිව යුත්තේ කියන්නේ ප්‍රශ්නයක් ගැටලුවක් ඇති නොවන විදිහට. ඒක තමයි ප්‍රඥාවන්ත භවයේ ලක්ෂණය. කිව යුත්තේ උනත් ඔහෙ නිකම්ම කියන්නේ නෑ. ඔය අබේරාජ සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ කියවල බැලුවොත් දැන් බුදුරජාණන් වහන්සේ හමුවෙන් එන අබේරාජ අහනවා ඔබ වහන්සේ ළඟට මේ විවිධ අය එනවා. ඉතින් ඒ අය ආපුවාම ඒගොල්ලොන්ට කියන්න තියෙන දේවල් ඔබ වහන්සේ කල් තියා සූදානම් කරගෙන ඉන්නවාද? ඉඳලාද මේ කියන්නේ?
බුදුරජාණන් වහන්සේ කියන්නේ එහෙම නෑ. මෙහිලා මම ඔබෙන් ප්‍රශ්නයක් අහන්නම්. ඒකට උත්තර දෙන්නකො. ඔව්. අහන්නකො අබේරාජ. අබේරාජ ඔබ වාහන ගැන පළපුරුද්ද තියෙන අත්දැකීම් තියෙන කෙනෙක් නේද? මන් දන්න විදිහට ඔබ එහෙම කෙනෙක් නේද? ඔව් ඔව්. මම වාහන පිළිබඳ හොඳ අත්දැකීම් තියෙන හොඳ දැනුමක් තියෙන කෙනෙක් මම. එතකොට අබේරාජ හිතමු වාහන ගැන වාහනයක ප්‍රශ්නයක් ඇති වෙලා මොනවා හරි හේතුවක් නිසා යම් කෙනෙක් ඔබ ළඟට එනවා. ඒ කියන්නේ උපදේශයක් ගන්න, ගැටලුව මොකද්ද කියලා දැනගන්න. මොන හරි දෙයකට කෙනෙක් එනවා. ඒතර ඔබ කල්තියා එයාට දෙන උත්තර සූදානම් කරගෙන දින්නේ. නෑ. එහෙනම් මේ වෙලාවේ මේ ප්‍රශ්නේ කතා බහ කරලා සාකච්ඡා කරලා මම දැනගන්නවා මට මේ ඥාණය තියෙනවා. මෙයාගේ වාහනේ ගැටලුව මේක ප්‍රශ්නේ මේක කියලා. ඒ අනුවයි මම පිළිතුරු දෙන්නේ. බුදුරජාණන් වහන්සේත් කියනවා මමත් එහෙම තමයි. මගේ කල්තියා සූදානම් කරගත්ත උත්තර නැහැ. ඒ වෙලාවේ ඒ ගැටලුව ඒ ප්‍රශ්නය විමසා බලලා එහෙම තමයි මේකට පිළිතුරු දෙන්නේ. එතකොට අපි කතා බහ කරනකොට ඒකේ පැතිකඩ කීපයක් සැලකිල්ලට ගන්න. භූතං තච්ඡං අත්ථ සංහිතං පියම්මනාපං කියලා ඒක සඳහන් කරලා තියෙනවා බුද්ධ දේශනාවේ. අපි කතා බහ කරනකොට බොහෝ වෙලාවට භූතං සත්‍ය වශයෙන්ම සිදු වුණු සිද්ධියක් තමයි අපි ඉදිරිපත් කරන්නේ. තච්ඡං ඒක ඇත්ත සත්‍ය ප්‍රකාශ කරන කියන්නේ සිදු වුණු ආකාරයටම ඒක අඩු කළා වැඩි කළා ප්‍රකාශ කිරීමක් නෑ. භූතං තච්ඡං. ඒ වගේම අත්ථ සංහිතං මේ කරන ප්‍රකාශයෙන් අර්ථයක් යහපතක් ප්‍රයෝජනයක් වෙනවද කියලා ඒක සැලකිල්ලට ලක් කරලා තමයි අපි කතා කරන්නේ. ඒ වගේම ප්‍රියමනාප භාවයත් අපි සැලකිල්ලට ගන්නවා. පියං කතා කරන ඒක ශ්‍රවණය කරන පුද්ගලයාට මේ ප්‍රකාශනය ප්‍රිය වෙන්න ඕන. ඒ වගේම මේ ප්‍රකාශනයෙන් පස්සේ අමනාපයක් නොවෙන්නත් ඕන. මනාපං. ඔන්න ඔය වගේ දේවල් ටිකක් සැලකිල්ලට අරගෙනයි අපි කතා කරන්නේ. කිව යුතු දේ වුණත් කියද්දී සැලකිල්ල දක්වන. ඕක තමයි ප්‍රඥාවන්ත භාවයේ ලක්ෂණය. නිකන් කට තිබුණ පළියට කියන්න දේවල් තිබ්බ පළියට එහෙම කතා කරන්නේ නැහැ. එතකොට කියන්නේ වාචාල කියලා. වාචාල. එහෙම නැහැ. ඔන්න එතකොට අපි ප්‍රඥා ශික්ෂාවේදී අපි කරන්නේ අපි ළඟ තියෙන දැනුම, අපි ළඟ තියෙන හැකියාව, අපි ළඟ තියෙන පළපුරුද්ද මේ ඕනම එකක් හරියට නිසි තැන නිසි විදියට නිසි ආකාරයෙන් යෙදවීමක් අපි මේ කරන්නේ. ඒකයි ප්‍රඥාවන්ත ස්වභාවය. ඔන්න අධ්‍යාත්මික දියුණුව. මිනිස්සෙක් බුදුදහමට අනුව දියුණුවයි කියලා කියන්නේ අපි එදත් කතා කළා. මේ ගොඩක් ධන දාන්‍ය වස්තුව තිබ්බට, ඉඩකඩම් යාන වාහන ගෙවල් දොරවල් තිබ්බට, ලොකු තනතුරු තිබ්බට, ගොඩක් දැනුම තිබ්බට බුදුදහම දියුණුවයි කියලා සලකන්නේ නැහැ. දියුණුවයි කියලා සලකන්නේ මෙන්න මේ විදිහට තමන්ගේ අධ්‍යාත්මික දියුණුව. අධ්‍යාත්මික දියුණුව ආට පුළුවන් ඒ පුද්ගලයාට පුළුවන් තමන්ගේ චර්යාත්මක අංශය හරියට හසුරවා ගන්න. එයා ඒකට පුරුදු වෙලා තියෙනවා, පුහුණු වෙලා තියෙනවා. අම්මා තාත්තා වැඩිහිටියා ගුරුවරයා පුංචි කාලේ ඉඳලා ඒක හුරු කරලා තියෙනවා, පුරුදු කරලා තියෙනවා. අපිට එහෙම පුරුදු කරනවා නේද අපේ අම්මලා තාත්තලා? පුරුදු වෙලා තියෙනවා. එහෙම තියෙනවා නම් ඒක ආධ්‍යාත්මික දියුණුවක්. තමන් පිළිබඳ අජ්ජත් තමන් පිළිබඳ දියුණුවක් ඒක. ඊළඟට තමන්ගේ චිත්තාවේග හැඟීම් පාලනය කරගන්න පුළුවන්ද කොච්චර දුරට? අයහපත් සිතුවිලි අයින් කරගන්න පුළුවන්ද හිතින් තමන්ටම? හැකියාව තියෙනවනේ ආධ්‍යාත්මික දියුණුව. ඊළඟට තියෙන දැනුම විවිධාකාරයෙන් එකතු කරගත්ත විවිධ අවශ්‍යතා සඳහා එකතු කරගත්ත දැනුම හරියට පෙරලා තෝරලා බේරලා
නිසි විදියට භාවිතා කිරීමේ හැකියාව තියෙනවා. ප්‍රඥාවන්ත. මෙන්න මේ සීල සමාධි ප්‍රඥා චර්යාත්මක අංශය, චිත්තාවේගී අංශය, බුද්ධිමය අංශය කියන මේ අංශවල අපි ඇති කරගන්නා වූ මෙන්න මේ ගුණාත්මක භාවය තමයි අධ්‍යාත්මික දියුණුව කියලා කියන්නේ. ඉතින් ඒ දියුණුව නැති තැනක ඔය ලෞකික වශයෙන් අපි කලින් කියපු දේවල් ඒවා කොච්චර එකතු කරගෙන රැස් කරගෙන ගොඩනගාගෙන තිබුණත් ඒවයින් ඵලදායී විදිහට ඒවයින් ප්‍රතිඵලයක් ගන්න අපිට බැරි වෙනවා. ඒවයින් බොහෝ වෙලාවට හානි කෙරේ. උදාහරණයක් හැටියට ගත්තොත් මේ පුද්ගලයෙක් මිල මුදල් උපයාගෙන තියෙන්න පුළුවන්. නමුත් ඔහු දන්නේ නැත්නම් ඒ දේ හරියට නිසි විදියට නිසි ආකාරයෙන් ඒක භාවිතා කරන්නේ. එතකොට ඒ පුද්ගලයාටත් ඒ වගේම සමාජයටත් කොතැනටත් වෙන්නේ ඒකෙන් අයහපත. ඒකයි මේ අධ්‍යාත්මික දියුණුවේ තියෙන අවශ්‍යතාවය, වැදගත්කම, ඕමනාව. අන්න ඒක මේ අපි අද මේ සාකච්ඡාවෙනුත් කතා කළේ. එතකොට දැන් ඔබට පැහැදිලි මනුෂ්‍ය පෞරුෂය ප්‍රධාන අංශ තුනකින් අපි අඳුනගෙන තියෙනවා අපේ පෞරුෂය. එකක් තමයි මේ චර්යාත්මක අංශය, අපේ කායික හැසිරීම, වචන භාවිතේ, ද්‍රව්‍ය භාණ්ඩ වස්තු පරිහරණය, පුද්ගල සම්බන්ධතා පැවැත්වීම, විවිධ භූමිකා තුල කටයුතු කිරීම කියලා චර්යාත්මක අංශය. ඒක නිවැරදි කර ගැනීම අධ්‍යාත්මික දියුණුව. ඊළඟට අපි පෞරුෂයේ දෙවෙනි කොටස හඳුනාගත්තා චිත්තාවේගී අංශය, හැඟීම්, කලාපුරුතු, අපේක්ෂා, ප්‍රාර්ථනා, ඉලක්ක, ওই වචන වලින් අපි කියන්නේ චිත්තාවේගී අංශය. හැඟීම් ඇති වෙනවා. අන්න ඒ අංශය පුද්ගලයාට පුළුවන්කම තියෙනවා නම් Tamanට අනුන්ට අයහපතක් නොවන විදියට හසුරවන්න, මෙච්චල් කරන්න, පාලනය කරන්න. ඒක ආධ්‍යාත්මික දියුණුව. ඒ වගේම අපි පෞද්ගලිකවත් පාරම්පරිකවත් එක්රැස් කරගත්ත ලොකු දැනුම් පද්ධති තියෙනවා අපි ළඟ. ලොකු දැනුම් පද්ධති තියෙනවා. ඒක පරම්පරාවෙන් පරම්පරාවට පැවරෙනවා. අපි මේ දරුවෝ ඉස්කෝලේ යවලා, පාසල් යවලා, පන්ති යවලා, විශ්වවිද්‍යාලවල යවලා, විවිධ ආයතනවල යවලා මේ දැනුම් පද්ධති ඒගොල්ලන්ට මාරු කරනවා, හුව මාරු කරනවා. ගුරුවරයා කරන්නේ හුඟක් වෙලාවට ඒ කාර්යය. අන්නේ දැනුම අපේ පෞරුෂයේ ලොකු කොටසක් ඒක දැනුම කියන්නේ. ඒ දැනුම අපි අර නිසි විදිහට Tamanට අනුන්ට අහිතක් නොවන විදිහට අපි පරිහරණය කරනවා නම් ඒකට ප්‍රඥාවන්ත භාවය කියනවා. ඒක අධ්‍යාත්මික දියුණුව. අධ්‍යාත්මික දියුණුව. ඉතින් ඔන්න දැන් අපිට පැහැදිලි අධ්‍යාත්මික දියුණුව කියලා කියන්නේ මොකක්ද කියලා. එතකොට මේ අධ්‍යාත්මික දියුණුව ඇති කරගන්න අපි භාවනා කරන්න ඕන. භාවනා කරනවා කිව්වම හුඟක් අය ඉතින් හිතෙන්නේ කොහේ හරි විවේක තැනකට, භාවනා මධ්‍යස්ථානයකට කොහෙට හරි ගිහිල්ලා වාඩි වෙලා S2 පියාගෙන කරන වැඩක් හැටියටනේ අපිට ඉතින් භාවනාව උගන්වලා තියෙනෙත් එහෙමනේ. ඉතින් භාවනාවේ එහෙම කොටසකුත් තියෙනවා. හැබැයි ඉතින් භාවනාවේ කොහෙවත් S2 පියාගන්න නම් බුදුහාමුදුරුවෝ කියලා නැහැ. නමුත් ඔය ආනාපාන සති වගේ තැන්වල ඉඳ ගැනීමක් ගැන කියලා තියෙනවා. නිශීදති පල්ලංකං ආභුජිත්වා ජුංකායන් ඔහොම කියලා තියෙනවා. අරඤ්‍යගතෝවා, රුක්කමූලගතෝවා, ශුඤ්ඤාගාරගතෝවා කියලා තියෙනවා. විවේක තැනකට, හුදකලා තැනකට එහෙම යන්න කියලා. ඒ මේ බොහොම ස්වල්ප තැන. අනිත් හැම තැනම සිහිනුවණින් යුක්ත වෙලා මේ වර්තමාන මොහොතේ මේ දැන් ඇහැට පේන දේ, කනට ඇහෙන දේ, නාසයට, දිවට, කයට දැනෙන දේ, හිතට එන දේ, මනසට වැටහෙන දේ, මේක ගැන අවදිමත් වෙන්න කියලා. දැනුවත් වෙන්න කියලා. එහෙම අවදිමත් වෙලා, දැනුවත් වෙලා අන්න ඒක හසුරුවා ගන්න පුරුදු වෙනවා, පුහුණු වෙනවා.
ඒක තමයි භාවනාව කියලා. සීල භාවනාවට ගියොත් සීල භාවනාවේ තියෙන්නේ තමන් දන්නෝ තමන් මේ මොහොතේ කය මෙහෙवला කරමින් ඉන්නේ මොකද්ද කියලා. කරමින් ඉන්නේ. කලින් කෙරුවේ නෙමෙයි. හිත කරන්න ඉන්න එක නෙමෙයි. මේ වෙලාවේ මම කය මෙහෙवला කරමින් ඉන්නේ කොමක්ද කියලා මම දන්නවා. එතකොට එහෙනම් මම පුරුදු වෙනවා මම පුහුණු වෙනවා මේ වෙලාවේ කරන ක්‍රියාව. දැන් කරමින් ඉන්න ක්‍රියාව මට අනිකාට ලෝකයට පරිසරයට අයහපතක් නොවේ. පුළුවන් තරම් යහපතක් වෙන විදියට කරන්න පුරුදු වෙන්න. ඒකයි ඔකේ තියෙන්නේ. ඊළඟට මේ මොහොතේ දැන් වර්තමාන මොහොතේ තමන් හිතන සිටිවිල්ල තමන් පාවිච්චි කරන වචනය මේකට අවදි වෙන්න පුළුවන්. අවදි වෙලා ඒක ඒ මොහොතේ මේ මොහොතේ දැන් වචනේ නම් වචනේ හසුරවා ගන්න. අයහපත් වචනෙන් අයින් වෙනවා විතරක් නෙවෙයි යහපත් වචනේ හරියට පාවිච්චි කරනවා. අයහපත් වචනයක් කියුණා නම් මොකද කරන්නේ? සමා වෙන්න කියලා. ඒක නිවැරදි කරගන්නවා. මින් ඉදිරියට ඒක නොකර ඉන්න. භාවනාවේ ක්‍රමය එහෙමයි. කරපු එක ගැන පසුතැවෙන්නේ නැහැ. කෙරිච්ච වැරද්ද අපි ප්‍රමාද දෝෂය අපි පිළිගන්න. මේක මගේ අතින් කෙරුණා. එක්ක මම නොදැනුවත්කම නිසා කළා. එහෙම නැත්නම් මගේ තිබුණු තද ආශාව නිසා. මොකක් හරි එහෙම දෙයක් නිසා කළා. ඇත්ත මම පිළිගන්නවා ඒක. පිළිගන්න ඕන අපි. දැන් මම අදිෂ්ඨාන කරගන්නවා මතුවට මේක නොකර හරි. අර කෙරිච් එක සම්බන්ධයෙන් මට යම්කිසි ගෙවීම් තියෙනවනේ. අපේ අතින් වැරදි වුණාම අපිට ගෙවීම් කරන්න වෙනවා. එක්කෝ කර්ම වශයෙන් ගෙවන්න වෙනවා. මොකට කියන්නේ කර්ම ගෙවනවා කියලා. එහෙම නැත්නම් දඩ ගෙවන්න වෙනවා. එහෙම නැත්නම් දඬුවම් වශයෙන් ගෙවන්න වෙනවා. එක එක විදිහේ ගෙවීම් තියෙනවා. ගෙවන්න වෙනවා අපිට. අපි මේ වගේ දෙයක් අපි කරා නම් සහ අපේ අතින් කෙරුණා නම් ඉතින් ඒක එහෙම කරනවා. නමුත් මතුවට කරන්නේ අපි හික්මෙනවා කියලා කියන්නේ අන්න ඒක. සික්කති. හික්මෙනවා. වචනේ ඒත් එමය ක්‍රියාව ඒත් එමය. සිතවිල්ලක් වුණත් නරක සිතවිල්ලක් ඇති කරගත්තද නැද්ද කියන එක අනිත් එක්කෙනා වැඩිය දන්නේ නැහැ. උනාට මම දන්නවනේ. මම නරක අදහසක් ඇති කරගත්තද නැද්ද කියන කාරණා. ඉතින් මතුවට එවැනි වැරදි සිතවිලි ඇති කර නොගන්න මම වග වෙනවා. උත්සාහ කරනවා. මේක තමයි භාවනාව. එහෙම නැතුව මේ එක තැනක වාඩි වෙලා ඉඳගෙන ඇස් පියාගෙනම කරන දෙයක් නෙමෙයි භාවනාව. දැන් මම කලින් ධර්ම සංഭാෂණයේදී ඔබට කීව මතක ඇති. දැන් සම්මා වාචා මේ සීල භාවනාවට ගියාම තියෙන්නේ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව. දැන් ඔය තුනම එක තැනක වාඩි වෙලා ඇස් පියාගෙන කරන්න පුළුවන් භාවනාවක් නෙමෙයි සීල භාවනාව. ඔය එක තැනක වාඩි වෙලා ඇස් පියාගෙන කරන්න පුළුවන්කම තියෙන්නේ සමාධි භාවනාවේ කොටසක්. ප්‍රඥා භාවනාවේ කොටසකුත් තියෙනවා. මේ යෝනිසෝ මනසිකාර වගේ දේවල් එක තැනක වාඩි වෙලා එහෙම කරන්න පුළුවන්. සිතවිලි දකින්න එක තැනක වාඩි වෙලා කරන්න පුළුවන්. ඒව සමාධි භාවනාවට ප්‍රඥා භාවනාවට සීල භාවනාවට නම් සීල භාවනාව කරන්න බෑ. කොයි වෙලාවකවත් එක තැනක වාඩි වෙලා ඇස් පියාගෙන ඒක කරන්න බෑ. සීල භාවනාව කරන්න නම් අපි ක්‍රියාකාරී අවස්ථාවේ කය මෙහෙवला වැඩ කරන වෙලාවේ වචන ප්‍රකාශ කරන වෙලාවේ අනිත් අය එක කතා බහ කරන වෙලාවේ අනිත් අය අමතන වෙලාවේ ඒ වෙලාවේ සංවරකම තියා. ඒක තමයි භාවනාව. මොකද්ද මේකේ භාවනාවේ මූලික අංශ හතරක් අපිට පෙන්වන්න පුළුවන්. ඒක ඔය සම්මා වායාම කියන මාර්ගාංගයේදී පෙන්වනවා. මොකද්ද? අපි පුරුදු වෙන්නේ මොකද්ද? දැනට අපි නොකරන වැරද්දක් කරන්න අවස්ථාවක් එළඹෙනවා අපිට. ඒකට කියන්නේ අනුප්පන්නානං අකුසලානං ධම්මානං කියලා. නූපන් අකුසලයේ කියලා අපි ඒකට කියන්නේ.
නූපන් අකුසලේ. එතකොට දැන් නූපන් අකුසලයක් උපදින්න අවස්ථාව යෙදිලා තියෙන්නේ. ඒ වෙලාවේ අපි ඒක උපද්දන්න නැතුව ඉන්නේ. ඒ කියන්නේ දැන් අපිට වැරද්දක් කරන්න, වැරදි වැඩක් කරන්න, වැරදි ප්‍රකාශනයක් කරන්න අවස්ථාවක් එළඹිලා තියෙනවා. නමුත් අපි දැඩි වීර්ය කළා ඒක නොකර ඉන්නේ. ඊළඟට උපන් අකුසලයක් ගෙවා දැමීම. දැනට අපි ළඟ යම් යම් දුර්වලකම් තියෙන. ක්‍රියාවේ, වචනේ, සිතවිලි වල දෝෂ තියෙන. ඒක අපි ගෙවා දමන්න, ඒක අපේ ජීවිතයෙන් අයින් කරන්න අපි උත්සාහ කරනවා. ඒක භාවනාවේ දෙවෙනි කොටස. ඒකයි. තුන්වෙනි එක වෙන්නේ නූපන් කුසලයේ උපදවන්න උත්සාහ කිරීම. අපි ළඟ සතිය නැහැ, වීරිය නැහැ, ප්‍රඥාවන්ත භාවය නැහැ, ඉවසීම නැහැ, සොයා බලා වැඩ කරන ගතිය නැහැ. ওই වගේ දේවල් අඩුපාඩුකම් තියෙන්න පුළුවන්. ඒ කුසලයන් තාම නැහැ අපි ළඟ. එන අපි උත්සාහ කරන මේ කුසලයන් වර්ධනය කරගන්න. වර්ධනය කරගන්න උත්සාහ කරනවා. උපන් කුසලයේ උපදවා ගන්න උත්සාහ කරේ. භාවනාව. ඊළඟට උපන් කුසලයේ වැඩි දියුණු කරගන්න උත්සාහ කරේ. ඒ විදිහට. ඉතින් ඔන්න ඔය ආකාරයට මේ භාවනාව කිව්වම අපි මතක තියාගන්න ඕන. ඒක එක තැනක වාඩි වෙලා දැස් පියාගෙන කරන ක්‍රියාවක්ම හැටියට ගන්න එපා. ඒකේ මූලික ක්‍රියාකාරකම් හතරක් තියෙනවා. නූපන් කුසලයේ නූපදවීම, නූපන් අකුසලයේ නූපදවීම, උපන් අකුසලයේ ගෙවා දැමීම. ඊළඟට නූපන් කුසලයේ ඉපදවීම, උපන් කුසලයේ වැඩි දියුණු කිරීම. ඔය හතර තමයි භාවනාවේදී කෙරෙන්නේ. ඉතින් කුසලයේ වැටෙන තුන් පැත්තකට සීල කුසලය, සමාධි කුසලය, ප්‍රඥා කුසලය කියලා. එතකොට බලන්න භාවනාව එතකොට 12කට යනෝනේ. සීලයට අදාළව 4යි. මොකද්ද? නූපන් දුස්සීලකම නූපදවයි. නූපදවන එක කරන්න. උපන් දුස්සීලකම තියෙන දුස්සීලකම අයින් කරගන්න. ඊළඟට නැති සීලවන්තකම ඇති කරගන්න. තියෙන සීලවන්තකම වැඩි කරගන්න. සීල භාවනාවේදී ඔහොමයි. සමාධියට ගියොත් නූපන් සමාධිය උපදවන්න. උපන් සමාධිය වැඩි දියුණු කරන්න. ඊළඟට අසමාහිත භාවයටපත් නොවි ඉන්න. තියෙන අසමාහිත බව ගෙවා දමන්න උත්සාහ කරේ. ඒ වෙනි ක්‍රියාකාරකම් වල යෙදෙනවා. ඒකයි. ප්‍රඥාවට ගියොත් දුෂ්ප්‍රඥකම දුරු කරන්න උත්සාහ කරනවා. තියෙන ප්‍රඥාවන්ත බව වැඩි කරගන්න. නැති මෝඩකම් ඇති කරගන්නේ නැහැ. තියෙන මෝඩකමොත් ගෙවා දමන. නැති ප්‍රඥාවන්තකම ඇති කරගන්නෝ, තියෙන ප්‍රඥාවන්තකම වැඩි දියුණු කරගන්න. එතකොට බලන්න සීල සමාධි ප්‍රඥා කියන තුනට අදාළව අර සතර ආකාරය තමයි අපි මේ භාවනා කරනවා කියලා. එතකොට බලන්න ඔය ක්‍රියාකාරකම් ටික අපි එක තැනක වාඩි වෙලා එක විදියටම කරන දෙයක්ද? නෑනේ. ඊට වැඩිය වෙනස්. හොඳයි. මේ අපි කතා කරේ මොකක් ගැනද? අධ්‍යාත්මික දියුණුව. අධ්‍යාත්මික දියුණුව කියන්නේ මොකක්ද කියලා අපි තේරුම් ගත්තා. ඒ වගේ මේක වඩන එක තමයි භාවනා කියලා. අධ්‍යාත්මික දියුණුව කියන්නේ පෞරුෂයේ ඊටාම ඉහළ මට්ටමකට ගෙනේ. ඒකට අවශ්‍ය පුහුණුව ලැබීම, ඒට අදාළ ක්‍රියාකාරකම් වල යෙදීම භාවනා කියලා කියනවා. හොඳයි. එhmenan අපි අද අපේ ධර්ම සංഭാෂණය ඔතකින් නිමා කරනවා. ඉතින් මේන් ලබාගත්තා වූ අවබෝධය ඔබට පුළුවන් ඔබේ ජීවිතේ, අපිට පුළුවන් අපේ ජීවිතේ ක්‍රියාත්මක කරන්න. අපි ධර්ම සංഭാෂණයකට කන් දෙන්නේ, අහුම්කන් දෙන්නේ ඒ සඳහා. ඉතින් අපි ඒ සඳහා උත්සාහ කරමු. ඉතින් මේ සඳහා මේ මාධ්‍ය හසුරුවමින් කටයුතු කරන මේ මාධ්‍ය ආයතන ප්‍රඥා නාලිකාව ඔස්සේ ඔබට මේ ධර්ම සංഭാෂණේ සමීප වුණේ. ඉතින් ඒ කටයුතු කරන කල්යාණ මිත්‍රයන්ටත් අපි පින් අනුමෝදන් කරමු. මේ කටයුතු සංවිධානය කරන ඒවට මූලිකත්වයේ දෙන පූජනීය ස්වාමින් වහන්සේ
සහ අනිකුත් කාර්ය මණ්ඩලයේ ඇත්තන්ටත් අපේ ගෞරවය අපි පිරිනමමු. මේන් ජනිත කරගත්තා වූ පුණ්‍ය ශක්තියක් වේද ඒක අනුමෝදන් විය හැකි තාක් සියලු සත්වයෝ අනුමෝදන් වේවා. මේන් ජනිත වූ කුසල ශක්තිය ප්‍රඥාව භාවිතයට ගනිත්වා භාවිතයට අරගෙන මේ ජීවිතයේදීම මේ ප්‍රඥා මාර්ගය තුල ගිහිල්ලා සීල සමාධි දෙකත් වඩාගෙන ඒ තුලින් ලබන පරම ශාන්ත නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කරන්නට ඔබ අප සියලු දෙනාටම මේ ධර්ම සංഭാෂණය උපකාරී වේවා උපනිශ්‍රේ වේවා හේතු වාසනා වේවා කියන උතුම් අදිෂ්ඨානයෙන් මේ ධර්ම සංഭാෂණයත් නිමා කරනවා. පින්වත් හැම දෙනාටම තෙරුවන් සරණයි.